දැන් පුතාලට පුළුවන් කැමරා ඔන් කරගන්න පුළුවන්. දැන් ඔන් කරන්න බලන්න පුතේ. හරි. එක්තරා ගුරුවරයෙක් කිව්වලු ජ්‍යාමිතිය නැතුව ගණන් වලට ඒකක් ගන්න පුළුවන්. මම දන්නේ ඒ කතාව 100%ක් මම ඒක තරේ ප්‍රතික්ෂේප කරනවා. හරි. හරි. ජ්‍යාමිතිය නැතුව ගණන් වලට ඒකක් ගමු කියමු. හරි ගත්තා. හරි. ඕකේ. ජ්‍යාමිතිය නැතුව ගණිතයට ඒකක් ගත්ත කියලා හිතන්න. හරි ඕකේ. හැබැයි පුතේ මහත්තයෝ මතක තියාගන්න. ඔබ උසස් පෙළ මොන විෂය කරත් අඩුම තරමේ ආර්ට් කරත් ඔබ එරෙනවා. ඒ කියන්නේ සර් ආර්ට් වලටත් ජ්‍යාමිතිය බලපානවද? ඔව්. මම ඕක පුතේ ප්‍රධාන අපේ බෞද්ධ ශිෂ්ටාචාර ආචාර්ය විජිත මුණසිංහ සර්ගෙන් ඇහුවා. ඒ ලංකාවේම BC උගන්වන ගුරුවරයා උසස් පෙළ. ආර්ට් වල බෞද්ධ ශිෂ්ටාචාරය උගන්වන ගුරුවරයෙක්. මම එයාගෙන් ඇහුවා සර් මොකක් හරි වෙනසක් මේ සාමාන්‍ය පෙළ ගණිතයත් එක්ක ওই දරුවගේ සම්බන්ධයක් තියෙනවද? එයා කිව්වා මෙහෙම. සර් උසස් පෙළ කලාංශයෙන් දරුවෙක් මේ ජ්‍යාමිතිය නැත්තම් ගණිතයට ඒකක් ගත්ත දරුවෙක් සහ ජ්‍යාමිතිය දන්න දරුවෙක් විභාගේ පේපරේ ලියන විදියයි මෙලෝදයක් ගණිතයේ යාන්ත්‍රමින් ගොඩ දාගෙන ඇවිල්ලා විභාගේ ලියන විදියයි උත්තර ලියන විදිය දෙකක්ලු. අන්න බලන්න. ඒක ඔබට නොදැනීම වෙන දෙයක්. ඔබට නොදැනීම වෙන දෙයක්. හරිනේ? ඒ නිසා පුතේ මතක තියාගන්න ඔබ අනිවාර්යයෙන්ම පැටියෝ ගණිතයට ඒකක් ගත්තට වැඩක් නැහැ. හරිද? ගණිතයට ඒකක් ගන්න නම් ඔබ මගේ ළඟට ඇවිල්ලා වැඩකුත් නැහැ. මොකද ලංකාවේ අපේ ප්‍රදේශයේ වුණත් ඕන තරම් ගුරුවරු ඉන්නව ගණන් වලට ඒකක් අරන් දෙන්න. මගේ අරමුණ ගණන් වලට ඒක නෙමෙයි. උසස් පෙළ අනිවාර්යෙන් ඒ තුන try කරන්න. උසස් පෙළ මැක්ස් හරි බයෝ හරි කරන්න. කළා ඒ තුනම try කරන්න. අදුම තරමේ S3ක් හරි ඒවි. S3ක් ආවත් ඔබේ ජීවිතේ ගොඩ. තේරුණාද? අන්න ඒ වගේ ටාගට් එකක් ඔළුවේ තියාගන්න. මම කොහොම හරි උසස් පෙළ මැක්ස් කරනවා. දැන් මේ නොවැම්බර් ලබන මාසේ අවසාන සතියේ මම පටන් ගන්නවා 11 වසර. සර් ඇත්තමද? හරි සතුටුයි. ඔව්. නැත්තම් 11 වසර පටන් ගන්න නැතුව කරන්න බෑ පුතේ. 11 වසර නැතුව 11 වසර දැන්වත් පටන් ගන්න ඕන. දැනුත් අපි පරක්කු වැඩි. හරිනම් පටන් ගන්න ඕන. හරි. එතකොට සර් 10 වසර 10ත් කරනවා. ඒ කියන්නේ 10 යන ගමන් 11ත් අදිනවා. එහෙම ගියොත් විතරයි ගොඩ දාගන්න පුළුවන්. නැත්තම් 10 ඉවර කළා 11 කරන්න ගියොත් ඔයාලට 11 පටන් ගන්න වෙන්නේ මාර්තු විතර. මාර්තු විතර තමයි පටන් ගන්න වෙන්නේ. ඒක ටිකක් අසාර්ථකයි. ටිකක් නෙමෙයි ගොඩක් අසාර්ථකයි. ඒ නිසා පුතේ උදයන්ග සර් තීරණය කරා උසස් පෙළට දරුවෙක් සූදානම් කරන්න නම් 11 වසර හොඳටම තියෙන්න ඕන. ඒ නිසා 11 වසර මං මේ මාසේ අග පටන් ගන්න. සියලුම වසරවල පටන් ගන්න. 6 7 8 මුලින්දම 6 පටන් ගන්නෑ. ශිෂ්‍යත්වය තාම නැති නිසා 7 8 ඔක්කොම පටන් ගන්නවා. හැබැයි විෂය නිර්දේශය ඉවර කරනව වෙන පැත්තකින්. මේකත් එක්කම විෂය නිර්දේශයත් ඉවර කරනවා. මොකද 10 වසර ඇතෑරලා 11ට යන එක ලොකු පාපයක්. අපිට තා පාඩම් කීයක් තියෙනවද? මං හිතන්නේ පාඩම් 4ක් 5ක් වගේ තියෙන්නේ. බය වෙන්න එපා. ওই ටික අපි ලස්සනට කරගෙන යමු. ඒ ගැන බය වෙන්න එපා. හරි. අපි හිටියේ පුතේ ප්‍රස්ථාර කියන පාඩමේ. ගිය සතියේ සුපිරියටම කරා දඩ ගණන් සෙට් එකක් හැදුවා. හරිද? ගිය සතියේ අපි ඉගෙන ගත්තා y සමානයි ax වර්ග ධන b y සමානයි ax වර්ග ධන b ආකාරයේ ශ්‍රිත ගැන අධ්‍යයනය කරා. එතෙන්දී මතකද පුතාලට උදයන්ග සර් කියලා දුන්නා මෙන්න මෙයාගේ රාජකාරිය මොකද්ද? මෙයාගේ රාජකාරිය මොකද්ද? ගිය සතියේ කියලා දුන්නා. ධන b වල රාජකාරිය මොකද්ද? ධන b වල රාජකාරිය තමයි මොකද්ද? ඔව් y අක්ෂය දිගේ
ඉහළට සහ පහළට විස්ථාපනය කිරීම. y අක්ෂය දිගේ ඉහළට සහ පහළට විස්ථාපනය කිරීම. මතකද දන්නේ? මෙතන ධන 3 නම් අනිවාර්යෙන් y ගේ 3ෙන් යන්නේ. ඍණ 3 නම් y ගේ ඍණ 3ෙන් යන්නේ. ගිය සතියේ සුපිරියටම කියලා දුන්නා. හරි? අද පාඩම ඉවර කරන්න තියෙන්නේ. අද පොඩි සංකල්ප දෙක තුනක් කියලා දෙන්න තියෙනවා එච්චරයි. ඊට කලින් අපි එක ප්‍රස්ථාරයක් ඇඳගෙන ඉන්න ඕන. හරි. ඊට කලින් අපි එක ප්‍රස්ථාරයක් ඇඳගෙන ඉමු. ගිය සතියේ සහ ඊට උඩින් සතියේ රෙකෝඩින් දාලා තියෙන්නේ. පුතාලට පුළුවන් බලන්න. මුදල් ගෙවපු සිසුන්ට රෙකෝඩින් බලන්න මම අවස්ථාව දීලා තියෙනවා. මුළු මාසෙම. ගිය මාසේ සියලුම රෙකෝඩින් ටික ඔයාලට බලන්න පුළුවන්. දැන් මුදල් ගෙවලා ලියාපදිංචි වෙච්ච සිසුන්ට. හරි? ඒ කට්ටියට ලැබෙන විශේෂ වරප්‍රසාදයක් ඒක. හරිනේ? ඒ කට්ටිය රෙකෝඩින් බලලා මේ පන්තියට සම්බන්ධ වෙන්න. නැත්නම් අද නොතේරෙන තැනක් තියෙනවා නම් පුතාලට නැවත බලන්නත් අවස්ථාව තියෙනවා. හරි බලාගෙන ඉන්න. දැන් මම මෙන්න මේ ශ්‍රිතය ඇඳලා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. හරි. පුළුවන් නම් අඳින්න තනියෙන් පරාසය විතරයි දෙන්නේ. x ගේ පරාසය විතරයි. තනියෙන් ප්‍රස්ථාරය ඇඳලා ප්‍රස්ථාර කොලේ මැනේජ් කරලා ප්‍රස්ථාර කොලේ ඇඳලා මං අහන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න ඕන. එහෙම පුළුවන් නම් අහන්න දෙයක් නැහැ. ඔබට ප්‍රස්ථාර පුළුවන්. ගිය සතියේ සහ ඊට උඩින් සතියේ මගේ ගාවට පන්තියට ආව නම් එකෙක්ටවත් ප්‍රස්ථාර බැරි වෙන්න විදියක් නැහැ. බැරි වෙනවා නම් මගේ වැරද්දක්. අහගෙන ඉන්න. එක දිගටම පන්ති ඇවිල්ලා බැරි වුණා නම් මගේ වැරද්ද. හැබැයි එක දිගටම පන්ති ආවේ නැත්නම් ඒක මගේ වැරද්දක් නෙවෙයි. හරි. මෙන්න ගාන කලබල නැතුව හදන්න. y සමාන ඍණ 2යි x වර්ග. අපොටකින් ලස්සන ගානක් දෙන්න. 9 ඍණ x වර්ග. ගිය පාර විභාගෙට ආපු එක. එතකොට පොඩි ගතියකුත් තියෙනවානේ. y සමානයි 9 ඍණ x වර්ග. ඔන්න ඔහමයි දුන්නේ. අපේ අව බය වුණා. හරි. පරාසය මන් දෙන්න. ඍණ 3 ධන 3 ඍණ 4 ලියා ගන්න. ඍණ 4 ධන 4 ඍණ 4ත් ධන 4ත් අතර ඔන්න ඕක අඳින්න. හරි. බලමු පන්තියේ කී දෙනෙක්ට ඕක අඳින්න පුළුවන්ද කියලා. ප්‍රස්ථාර කොලේ මැනේජ් කරගන්න. මැනේජ් කළා ලස්සනට අඳින්න පුතේ. ප්‍රස්ථාර පොතක අඳිනවා නම් තමයි මං හරි කැමති. කොළ වලට මං කැමති නෑ පුතේ. පොතක් ගන්න. රුපියල් ඒ නෙමෙයි පිටු 80ක ප්‍රස්ථාර පොතක් ගන්න ඒ ඇති හොඳටම. ඉක්මන් කරන්න.
ඔබට අර ලාස්ට් වීක් රෙකෝඩින් එක 21 කියලා වැටලා තියෙන්නේ. ඒක 24 රෙකෝඩින් එක 21 කියලා වැටලා තියෙන්නේ. ඒක තමයි අවසාන එක. හරි. ඇඳලි වරද පුතේ? ඇඳලි වර කාණ්ඩ යස් කියලා දාන්න. සුපිරි. මාත් එක්ක එක දිගටම ගමනක් ආවොත් මං අනිවාර්යෙන් ඔයාලා ගොඩ දානවා. පුතේ ගොඩක් ළමයින්ට අමාරු මේ ප්‍රස්ථාරය ඇඳ ගන්න එක. මගේ පැටවුන්ට මේ දැනුම ගිය සතියේ සුපිරියටම දීලා තියෙන්නේ. ආය අහන්න දෙයක් නැහැ. ඕනම ළමයට පන්තින ඕනම ළමයට මේක පුළුවන් වෙන්න ඕන. බලන්න ඔබට මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් ඇවිල්ලාද කියලා. එහෙනම් ඔබ දක්ෂයෙක්. බලන්න. මෙතන ඍණ 3 මෙතන ධන 3 බලන්න පුතේ මේ වගේ ප්‍රස්ථාරයක් ඇවිල්ලාද බලන්න මෙතන කැපිලා තියෙන ඍණ 3ෙන්ද බලන්න මෙතන කැපිලා තියෙන ධන 3ෙන්ද බලන්න ඔව් නම් යස් කියලා දාන්න සුපිරි එහෙනම් පුතේ ඔබ දක්ෂයෙක් අහන්න දෙයක් නැහැ ප්‍රස්ථාරවල ලකුණු 10ම ඔබ සතුයි හරි අවංකෙන්ම ඔය ප්‍රස්ථාරය ඇඳනා
ඔබ සැබෑ දක්ෂයෙක්. හරි. දැන් මං අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕන. හරි. පළවෙනි එක ලියා ගන්න පුතේ. වගුව පැත්තේ ලියා ගන්න. ඉහත ශ්‍රිතයේ සමමිතිකක්ෂී සමීකරණය ලියා දක්වන්න. පළවෙනි ප්‍රශ්නේ. හරිද? ලියා ගන්න පුතේ. ඉහත ශ්‍රිතයේ සමමිතිකක්ෂී සමීකරණය කුමක්ද? සමමිතිකක්ෂයේ සමීකරණය කුමක්ද? සමමිතිකක්ෂයේ සමීකරණය කුමක්ද? හරි. කියන්න බලන්න. chat එකට දාන්න බලන්න. මොකක්ද මෙයාගේ සම්මිතිකක්ෂයේ සමීකරණය? ගිය සතිය ආපු පැටියෙක් නම් ඌට පෝලේ යවුවේ. ආයි සම්මිතිකක්ෂ පෝලේ යවුවේ. මොකද්ද පුතේ? සම්මිතිකක්ෂය කියන්නේ ප්‍රස්ථාරය මෙහෙම දෙකට නැව්වට පස්සේ මැද ඉර. එහෙනම් සම්මිතිකක්ෂය කියන්නේ y අක්ෂය. එහෙනම් y අක්ෂයේ සමීකරණය දන්නේ නැති කට්ටිය ලියා ගන්න. x සමානයි 0යි. එහෙනම් උත්තරේ සම්මිතිකක්ෂයේ සමීකරණය x සමානයි 0යි. 10 වසරේ ළමයෙක්ට හැමතිස්සෙම එන්නේ ওই උත්තරේ තමයි. 11 වසරේ තමයි ඔක චුට්ටක් වෙනස් වෙන්නේ. සම්මිතිකක්ෂයේ 10 වසරේ ළමයින්ගේ ඔක්කොම x සමානයි 0යි. x සමානයි 0යි. මෙන්න දෙවෙනි ප්‍රශ්නේ. පුළුවන් නම් උත්තර දෙන්න. ශ්‍රිතයෙහි උපරිම අගය ශ්‍රිතයෙහි උපරිම අගය ශ්‍රිතයෙහි උපරිම අගය ලියා දක්වන්න. ශ්‍රිතයෙහි උපරිම අගය ලියා දක්වන්න. උපරිම අගය. චණ්ඩලතා කට ඇරලා කියන්න. ගිය සතියේ පන්තියට සම්බන්ධ වුණා නම් ඔබට පුළුවන්. මොකක්ද උපරිම අගය? ඔව් පුතේ. බලන්න. ප්‍රස්ථාරයේ ගියපු උඩම උපරිම තැන 9 නෙව. එහෙනම් පුතේ ශ්‍රිතෙහි උපරිම අගය y සමානයි ධන 9යි. අනිවාර්යෙන් y සමානයි ලියන්න ඕන. උත්තරේ y සමානයි ධන 9යි. උත්තරේ y සමානයි ධන 9යි. හරි. රෝමිලක්කන් 3 ප්‍රශ්න ගොඩක් අහනවාද? රිවිෂන් ගිය සතිය උගන්වපුවා. මේ සතිය බැරි වැඩක් නැහැ. රෝමිලක්කන් 3 හැරුම් ලක්ෂී ඛණ්ඩාංකය ලියා දක්වන්න. හැරුම් ලක්ෂී ඛණ්ඩාංකය ලියා දක්වන්න. හැරුම් ලක්ෂී ඛණ්ඩාංකය. හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංකය. ඔව් පුතේ හැරෙන තැන උත්තරේ දාන්න බලන්න. හැරුම් ලක්ෂය හැරෙන තැන හැරෙන්නේ මෙතෙන්දි නෙව. මෙන්න බලන්න පුෂ්පලතා ඔතනින්නේ හැරෙන්නේ. එහෙනම් හැරුම් ලක්ෂය කියන්නේ ඕක. ඕකට කියන නම් 4ක් තියෙනවා. කියමු බලන්න. හැරුම් ලක්ෂය, අනිත් එක වර්තන ලක්ෂය, ශීර්ෂ ලක්ෂය, තව උපරිම හෝ අවම ලක්ෂය. එහෙනම් මතක තියාගන්න. මෙන්න මේකට කියන නම් 4ක් තියෙනවා. ඒ හතරෙන් එකකින් විභාගයට අහන්න පුළුවන්. එහෙනම් මෙයාගේ ඛණ්ඩාංකය x ගේ බිඳුවයි y ගේ 9යි. 0.9. ආදරණීය දුවේ පුතේ හරිනම් හරි දාගන්න. ඔබ දැන් මට කලින් ලිව්වනම් ඔබට අංක වෙන්න. අවංකවම ඔබට ඔකට උත්තරය ආවේ 0.9 න. ඔබ දක්ෂයෙක්. හරි.
ඊළඟට රෝම ඉලක්කම් 4. රෝම ඉලක්කම් 4 ලියන්න. ශ්‍රිතය ධනවන එක්සි අගේ පරාසය සොයන්න. ගිය සතියේ පුතාලට කියලා දුන්නා පරාස හඳුන ගන්න විදිය. ශ්‍රිතය ධනවන එක්සි අගේ පරාසය සොයන්න. ශ්‍රිතය ධනවන එක්සි අගේ පරාසය සොයන්න. බලමු. මට කලින් උත්තරේ ලියන්න පුළුවන් නම් ඔබ සැබෑ දක්ෂයෙක්. අපේ යාළුවෝ ටික ඉන්නවද? මුදීෂා, මුදිත කෝ අපේ පස්සෙන්දිලා. සෙනුගී ඉන්නවා. හරි. පුතේ අපෙන් අහනවා ශ්‍රිතය ධනවන එක්සියාගේ පරාස. ශ්‍රිතය ධනවන. ඔන්න බලන්න. ධන වෙන්නේ පුතේ අගෙන. රින බිඳුව ධන බිඳුව. ඊට පස්සේ රින. එහෙනම් පුතේ ධන වෙන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට. එහෙනම් රින 3 සිට රින 3ත් ධන 3ත් අතර. ඕක උත්තර මෙහෙම ලියන්න පුළුවන්. රින 3ත් ධන 3ත් අතර එක්සි පරාසය. නැත්තම් පුතේ ඕක අසමානතාව වලින් ලියන්න පුළුවන්. රින 3ට වඩා වැඩි x ධන 3ට වඩා අඩුයි. තේරෙනවද? එහෙනම් පුතේ මට කලින් ඔය දෙකෙන් එකක් ලියලා තියෙනවා නම් ඔබ සැබෑ දක්ෂයෙක්. ඔබ සැබෑ දක්ෂයෙක්. හරි. ඊළඟට රෝම ඉලක්කම් 5. ඊළඟ එක කිව්වොත් නම් ඔබ සැබෑ දක්ෂයෙක්. ශ්‍රිතය ධනව අඩුවන එක්සි අගේ පරාසය. ශ්‍රිතය ධනව අඩුවන එක්සි අගේ පරාසය සොයන්න. පුළුවන් නම් දාන්න ධනව අඩුවන එක්සි අගේ පරාසය. ධනව අඩුවන එක්සි අගේ පරාසය. ගිය සතියේ පන්තියට සම්බන්ධ වුණ නැති දරුවෙක් ඉන්නවනම් වහාම පුතේ ඔබ ගිය සතියේ රෙකෝඩින් එක බලන්න ඕන. නැතුව මේ එකක්වත් තේරෙන්නේ නැහැ. හරි. ධනව අඩුවන බලාගෙන ඉන්න. පුතේ මෙතන ඉඳන් මෙතෙන්ට ධනව වැඩි වෙනවා. මේ ටික ඔක්කොම ධනනේ. මෙතන ඉඳන් මෙතෙන්ට ධනව වැඩි වෙනවා. මෙතන ඉඳන් මෙතෙන්ට ධනව අඩු වෙනවා. එහෙනම් පුතේ අපෙන් අහන්නේ ධනව අඩු වෙන පරාස. එහෙනම් බිඳුවත් ධන 3ත් අතර. එහෙනම් පුතේ බිඳුවත් ධන 3ත් අතර. බිඳුවත් ධන 3ත් අතර. එහෙනම් බිඳුවට වඩා වැඩි x ධන 3ට වඩා අඩුයි. කොහොම ලිව්වත් හරි. බිඳුවට වඩා වැඩි ධන 3ට වඩා අඩුයි. හරි. හරි. බිඳුවට වඩා වැඩි ධන 3ට වඩා අඩුයි. හරි. ඊළඟ ප්‍රශ්න. හරි.
ප්‍රශ්න ගණනාවක් තියෙනවා. අහලා මේව විසඳ ගන්න ඕනේ. හරි. ඊළඟ ප්‍රශ්නේ රෝමි ලක්කම් 6. 6 මේ ගිය සතිය උගන්වපුවා. x ලියන්න. රෝමි ලක්කම් 6. y සමානයි ධන 5 විට x අගයන් සොයන්න. y සමානයි ධන 5 විට x අගයන් සොයන්න. y සමානයි ධන 5 විට x අගයන් සොයන්න. y සමානයි ධන 5 විට x අගය. හරි. පුළුවන් නම් හොයන්න බලන්න. y සමානයි ධන 5 වන විට x අගය පරාසය. ගිය සතියේ පුතාලට කියලා දුන්නා. y සමානයි 5 වන විට x අගය පරාසය. හරි. කරන්න තියෙන්නේ මෙච්චරයි. ගිය සතියේ කියලා දුන්නා. y ගේ ධන 5 තියෙන්නේ. ධන 5 ගාවින් ගහන්න ඉරක්. ධන 5 ගාවින් අඩිරෝල තියලා ඉරක් ගහන්න. හරිනේ. ඊට පස්සේ මේ කැපිච්ච තැන් දෙක තියෙන්නේ. අන්න එතන ඉඳලා ආන්න කඩ ඉරක් ගන්න. මට කියන්න හරියටම මේ තැන් දෙක කොතනද? ඔයාලට ඇවිල්ලා ඇති. ධන 2යි ඍණ 2යිලු. හරියටම හරි. ඍණ 2යි ධන 2යි. හරියටම එන්න ඕන 2යි ධන. එහෙනම් උත්තරේ x සමානයි ධන 2 හෝ x සමානයි ඍණ 2. එහෙනම් උත්තරේ එන්නේ x සමානයි ධන 2 හෝ x සමානයි ඍණ 2. x සමානයි ධන 2 හෝ x සමානයි ඍණ 2. හරි. x සමානයි ඍණ 2. හරි. ඔච්චරයි මං හිතන්නේ ඉගැන්නුවේ. ඔච්චරයි ඉගැන්නුවේ. අද තමයි අවසාන පොයින්ට් ටික ඉගැන්නුවා. පාඩම ඉවර කරා. හරිනේ. ඔච්චරයි නේද? ඔව් රයිට්. ලියන්න මාතෘකාව. ලියන්න මාතෘකාව. ප්‍රස්ථාර භාවිතයෙන් වර්ගජ සමීකරණවල විසඳුම් මූල සෙවීම. විසඳුම් මූල සෙවීම. හරි. ලියන මාතෘකාව. ප්‍රස්ථාර භාවිතයෙන් වර්ගජ සමීකරණවල විසඳුම් මූල සෙවීම. හරි. දැන් ඔන්න උදයන්ග සර් කියලා දෙන්න හදන්නේ ලස්සන කන්සෙප්ට් එකක්. පෑන පැත්තකින් තියන්න. මම මේ කියලා දෙනකොට එක හොඳට අහන් ඉන්න.
දෙක හොඳට බලන් ඉන්න. තුන්වෙනි එක මනසින් තේරුම් ගන්න. එච්චරයි. ඉගෙනීම කියන්නේ එච්චරයි. ලියන්න ඕනේ නැහැ. ලිව්වත් එකයි නැතත් එකයි. පොතේ ලිව්ව කියලා දැනුම වර්ධනය වෙන්නේ නැහැ. එහෙනම් ලංකාවේ ඔක්කොම ළමයි ගොඩ වෙන්න ඕනේ. වැරදුණු තැනක්. පොතේ ලියන්න එපා. අහන් ඉන්න. සමහර උගන්නන වෙලාවට පොතේ ලියන එක මහා ගොන්කමක්. අහගෙන ඉන්න. පුතේ දැන් උදයන්ග සර් කියලා දෙන්න හදන්නේ වර්ගජ සමීකරණ විසඳන්න පුළුවන්ලු ප්‍රස්ථාර භාවිතයෙන්. ප්‍රස්ථාර භාවිතයෙන් කොහොමද වර්ගජ සමීකරණයක් විසඳන්නේ? ඔන්න බලා ගන්න. රයිට්. හොඳම උදාහරණේ ඔය දැන් අපි ඇඳපු ශ්‍රිතය බලාගෙන ඉන්න. කිසි කෙනෙක් වටපිට බලන්න එපා. දැන් ඔයාලට පේනවා y සමානයි 9 ඍණ x වර්ග. හරි? අපිට කියනවා විභාගෙට කියනවා මෙන්න මේක ඇඳලා මෙන්න මෙහෙමයි ප්‍රශ්නේ දෙන්නේ. බිඳුව සමානයි 9 ඍණ x වර්ග. හි මූල සොයන්න. ඔන්න ඔහමයි කියන්නේ. විභාගෙට දෙන විදියක් දෙන්න එපා. විභාගෙට කියන්නේ y වෙනුවට බිඳුව දාලා. එතකොටනේ පුතේ මේක වර්ගජ සමීකරණයක් වෙන්නේ. දැන් මේක වර්ගජ සමීකරණයක්. වර්ගජ සමීකරණය. දැන් අපිට කියනවා මෙන්න මේ ප්‍රස්ථාරය ඇඳලා මේ ප්‍රස්ථාරය භාවිතී මෙන්න මේ වර්ගජ සමීකරණයේ මූල හොයන්නලු. දෙයනේ අපි දන්නවා යෝවා. හරි. ක්‍රමයක් තියෙනවා. කියලා දුන්නොත් ඇඟ හිරි වැටෙනවා. අහගෙන ඉන්න. ක්‍රමේ තමයි ඔබ ඇඳ නේද ප්‍රස්ථාරේ. දැන් මේ වගේ ප්‍රස්ථාරය ඇඳ නේද? ප්‍රස්ථාරය ඇඳනේ. පුතේ උත්තරේ වෙන්නේ උත්තරේ තමයි මෙන්න මේ x අක්ෂය කැපිච්ච තැන් දෙක. කැපුණේ ඍණ 3ෙනුයි ධන 3ෙන්නේ. එහෙනම් මතක තියාගන්න පැටියෝ වර්ගජ සිතයක් ඇඳට පස්සේ ඒ වර්ගජ සිතය බිඳුවට සමාන කළා වර්ගජ සමීකරණයේ මූල ඇහුවොත් පිළිතුර වෙන්නේ x අක්ෂය කැපිච්ච තැන් දෙක. x අක්ෂය කැපිච්ච තැන් දෙක. එහෙනම් උත්තරය විසඳුම් x සමානයි ධන 3 හෝ x සමානයි ඍණ 3. තේරුණාද? අත උසන්න මේක තේරුණු කට්ටිය. අවංකෙම තේරුණා නම් yes කියලා දාන්න. මේව වෙන කොහෙවත් මේ විදිහට කියලා දෙන්නේ නැහැ. හරි? එහෙනම් මතක තියාගන්න. ඔයාලා ඇඳපු වර්ගජ ශ්‍රිතය බිඳුවට සමාන කළා. හි මූල ඇහුවොත් වර්ගජ සමීකරණයේ මූල ඇහුවොත් පිළිතුර වෙන්නේ මතක තියාගන්න x අක්ෂය කැපිච්ච තැන් දෙක. x අක්ෂය කැපිච්ච තැන් දෙක. තේරුණාද? හොඳටම තේරුණාද? සර් ඒ මොකෝ? දැන් බුද්ධිමත් ළමෙක් ඕක දැන් කටපාඩම් ක්‍රමයක් නේ. ඕකට හේතුව අහනවා. හේතුව තමයි බං අහගෙන ඉන්න. මෙතන තියෙන y නේ. y වෙනුවට බිඳුව දාලා. මගේ පුතාලා දන්නෝ y වෙනුවට බිඳුව දානවා කියන්නේ x අක්ෂය තමයි. x අක්ෂයේ සමීකරණය y සමානයි බිඳුව. පුතාලා දන්නෝ y අක්ෂයේ සමීකරණය x සමානයි බිඳුව. දෙන්න දෙක මාරු කරගෙන ඉන්නේ. y අක්ෂයේ සමීකරණය x සමානයි බිඳුව. x අක්ෂයේ සමීකරණය y සමානයි බිඳුව. ඒ කියන්නේ y ගේ බිඳුව කියන්නේ x අක්ෂය. x අක්ෂයේ කැපෙන තැන් දෙක තමයි උත්තර වෙන්නේ. තේරුණාද මම අම්මා? සුපිරියටම තේරුණාද? රයිට්. එහෙනම් පුතේ මේක ලියලා මෙන්න මේ ප්‍රශ්නේ ලියලා මේ රූප සටහන ඇඳ ගන්න. ඉක්මන් කරන්න. සර් වැදුන සර් නියමෙටම සර්. හරි thank you පුතේ.
මට යාළුවෝ කැමර පොඩ්ඩක් ඔන් කරන්න. අද පැමිණීම් පොඩ්ඩක් බලා ගන්න. අරිතය ඉන්නවා, අකිතය ඉන්නවා, මුදිතා ඉන්නවා, අපේ ටිෂිනී ඉන්නවා, නිකේත ඉන්නවා, සෙනුජී ඉන්නවා, කන්නාඩි දෙකද සුදාරේ අපේ ඉන්නවා. හරි සුදාර. ඊළඟට අසින්දිලා, පසින්දිලා, දනන්ජි ඉන්නවා, මින් ඉන්නවා, පබසරා ඉන්නවා, අසිදී ඉන්නවා. හරි පුතේ. පසින්දි ඉන්නවද? දෙහැමි ඉන්නවා. හරි. ඉක්මන් කරන්න. තා පාරක් කියලා දෙන්න. තේරුම් නැති කෙනෙක් අහගෙන ඉන්න. පුතේ විභාගෙට කියනවා දැන් පුතාලා ඇන්දේ 9 ඍණ x වර්ගනේ. ඒකම මෙතන y වෙනුවට බිඳුව දාලා. y වෙනුවට බිඳුව දාලා. එතකොට බිඳුවාව කියන්නේ ඒක වර්ගජ සමීකරණයක්. අන්නේ වර්ගජ සමීකරණයේ මූල හොයන්න කියලා විභාගෙට කියනවා. එතකොට පිළිතුර තමයි x අක්ෂිය කැපිච්ච තැන් දෙක. x අක්ෂිය කැපිච්ච තැන් දෙක. සෙනුගේ පුතේ සෙනුගෙට ඇහෙනවද? සෙනුගේ අපේ යාළුවෙක් වර අලුත් යාළුවා මැසේජ් එකක් දාන්න. හරි. හරි පුතේ. අවිෂ්කනේ. අවිෂ්ක ඉන්නවද? ප්‍රමෝදි. හරි පුතේ. මම බැලුවේ මේ කට්ටිය ඉන්න ඕන. මොකද මේ පාඩම ගැඹුරුයිනේ. මේ හරියේදී ඔක්කොම සෙට් එකක ඉන්න ඕන. රයිට්. හරි. පුතේ හරි ලේසි. මතක තියාගන්න x අක්ෂය කැපිච්ච තැන් දෙක. හරි. ඊළඟට ට්‍යුටි තා ප්‍රශ්නයක් දෙනවා. ඒක නම් ඇඟ හිරි වැටලා යනවා. ඔන්න බලන්නකෝ. තා ප්‍රශ්නයක් දෙනවා. ට්‍යුටි බලාගෙන ඉන්න. තා ප්‍රශ්නයක් දෙනවා. ඇඳපු සිටියේ නැතුව සුදු මේක ටිකක් ගැඹුරුයි තේරුම් ගන්න ඕන. ඇඳපු සිටියේ නැතුව බිඳුව සමානයි මෙන්න දෙවෙනි ප්‍රශ්නේ. ඔකත් අහනවා. බිඳුව සමානයි x වර්ග ඍණ 9. යකෝ මාර වැඩක් නේ. මේ වර්ගජ සමීකරණේ මූල අහනවා. විභාගෙට අහනවා. ඇන්දි වෙන එකක්. අර විද්දේ හාවට වැදුනි පඳුරට වගේ. ඇන්ද එකක් අහන්නේ එකක්. ඒ ඔයාලට පේන්නේ නැති වුණාට මේක ඇතුලේ දෙන්න අතර අනියන් සම්බන්ධතාවයක් තියෙනවා. උඹලට පේන්නේ නැති වුණාට පුතේ මෙන්න මෙතන තියෙනවා අනියම් සම්බන්ධතාවයක්. දැකපු එකෙක් ඉන්නවනම් අත උස්සන්න. පුතාලා හරි දක්ෂයිනේ. අනියම් සම්බන්ධතා දකින්න. දැකපු එකෙක් ඉන්නවනම් අත උස්සන්න. හරිද?
හරි මයික් එක ඔන් කරලා කියනවා බලන්න. හරිද අපේ? තුන් x රින අර වර්ගයෙන් තියෙන එතකොට x රින 3 කියලා දාන්න පුළුවන් සර්. නෑ. වෙන සම්බන්ධයක් තියෙන හරිද? තාකාවට හරි පුළුවන් නම් අත උසන මයික් එක ඔන් කරන්න. හරි. එක එක්කත් අභියෝගේ බාර ගන්න. අහගෙන ඉන්න පුතේ. ඔයාලට පේන්නේ නැති වුණාට මෙතන තියෙනවා අනියම් සම්බන්ධතාවයක්. ඒ මොකද්ද සර්? මොකුත් නෙවෙයි. ඇත්තටම පුතේ මෙන්න මේ වර්ගජ ශ්‍රිතය ඍණෙන් ගුණ වෙලා. ඔන්න බලන්න. මං කළ පෙන්නන්න. y සමානයි 9 ඍණ x වර්ගනේ. ඔක්කොම ඍණෙන් ගුණ කර. ඍණ y. මේක ඍණෙන් ගුණ කරාම ඍණ 9 වෙනවා. මේක ඍණෙන් ගුණ කරාම ඍණෙන් ගුණ කරාම ධන x වර්ග වෙනවා. ඔයාලට පේනවද? ඇත්තටම ඔය තියෙන්නේ කලින් ඇඳපු එක ඍණෙන් ගුණ වෙලා. කලින් ඇඳපු ශ්‍රිතය ඍණෙන් ගුණ වෙලා. හරි. එතකොට පුතේ වෙන්නේ මෙහෙමයි. මෙන්න බලන්න උදයංග සර් බොන වතුර බෝතලේ. දැන් හිතන්න ප්‍රස්ථාරේ තියෙන්නේ ඔහොමයි කියලා. පොඩක් අහගෙන ඉන්න. මේක සුපිරියට තේරෙන්න ඕන. මම ලං කරන්න. මේ උදයංග සර් අල්ලන තැන් දෙක තියෙන්නේ. මේ අල්ලන තැන් දෙක. ඒ අල්ලන තැන් දෙක තමයි මෙන්න මෙතන. චුට්ටක් මං ඇඳලා පෙන්නන්න. මේවා සාමාන්‍යයෙන් උසස් පෙළ මැක්ස් වලදී අනිවාර්ය සිද්ධි. බලාගෙන ඉන්න. ඍණ 3 ධන 3. මෙතන 9නේ ධන 9. බලාගෙන ඉන්න. ඔන්න ඔය ප්‍රස්ථාරේ දැන් මේ බෝතලේනේ. බෝතලේ හැඩයක් ටිකක් ඒ වගේ. මම මේ අල්ලන තැන් දෙක තියෙන්නේ. අල්ලන තැන් දෙක තමයි මෙන්න මේ දෙක. ඔබට පේනවද දන්නේ නැහැ. අල්ලන තැන් දෙක. ඒ කියන්නේ මූල දෙක. මූල දෙකෙන් තමයි අල්ලන්නේ. අල්ලලා ඔන්න ඔහම තියෙනවා. මතක තියාගන්න පැටියෝ ඍණෙන් ගුණ කරනකොට වෙන්නේ අර අල්ලන තැන් දෙක වෙනස් වෙන්නේ නැහැ. කැරකෙවෙනු. ආන්න ඍණෙන් ගුණ කරනකොට වෙන්නේ අර දෙක වෙනස් වෙන්නේ නැහැ. කැරකෙවෙනු. මම ඔක ඇඳලා පෙන්නන්න. මෙන්න මේ වගේ වෙනවා. මෙතන ඍණ 9. මතක තියාගන්න පුතේ කිසියම් ශ්‍රිතයක් ඍණෙන් ගුණ වෙනකොට වෙන්නේ ඔළුවෙන් හිට ගන්න උඩයට මාරු වෙනවා. හැබැයි මතක තියාගන්න මූල දෙක වෙනස් වෙන්නේ නැහැ. අර අල්ලන තැන් දෙක වෙනස් වෙන්නේ නැහැ. අල්ලන තැන් දෙක වෙනස් වෙන්නේ නැහැ. පැහැදිලිද? එහෙනම් පුතේ මට කියන්න මෙයාගෙත් මූල වෙන්නේ මොනවද? මෙයාගෙත් මූල x අක්ෂයේ කැපෙන තැන් දෙකම තමයි. එහෙනම් පුතේ මෙයාගෙත් විසඳුම් x සමානයි ධන 3 ඕ x සමානයි ඍණ 3. ඒ මොකෝ? ඒකට හේතුව තමයි මම නෝට් එක දෙන්න. ශ්‍රිතයක් ඍණෙන් ගුණ කිරීමේදී මූල වෙනස් වෙන්නේ නැත. ඒක මතක තියාගන්න. ඍණෙන් ගුණ කරා කියලා මූල වෙනස් වෙන්නේ නැහැ. තේරෙනවද? අවංකෙම තේරුණා නම් අත උස්සන්න. ඇත්තටම සර් ආයේ අනේ මන් දන්නේ නැහැ සර්. මට නම් සුපිරි සර්. සුපිරියටම තේරුණා. thank you. අවංකෙම එහෙම දාන්න පුතේ. ඔයාලට ඇත්තටම තේරුණා නම් ඒක චුට්ටක් ටයිප් කරලා දාන්න. ඒක මාර වටිනවා. ගුරුවරයෙක් ලබන ලොකුම දායාද ඒක. නොතේරුණු කෙනෙක් ඉන්නවනම් මං තාපාරක් කියලා දෙන්න. තේරුණු කට්ටිය ටයිප් කරන්න. පුතේ දීපු ශ්‍රිතය ඍණෙන් ගුණ කළා. බිඳුවට සමාන කළා. කොහොමද පුතේ ඍණෙන් ගුණ කරා කියලා බලාගන්න. ඍණ x වර්ග ධන x වර්ග වෙලා. ධන 9 ඍණ වෙලා. එතකොට තේරෙන්න ඕන ඍණෙන් ගුණ කළා. ඍණෙන් ගුණ කළා බිඳුවට සමාන කළා. වර්ගජ සමීකරණයේ මූල ඇහුව. පිළිතුර වෙන්නේ මොකද්ද? x අක්ෂයේ කැපෙන තැන් දෙක. තේරුණාද? right okay. හරි. ඕන්නම් මෙන්න මේ ප්‍රස්ථාරෙත් චුට්ටක් ඇඳ ගන්න. ඍණෙන් ගුණ කරාම වෙන්නේ ඕක.
උඩ යට මාරු වෙනවා. ධන 9 නම් මෙතන ඍණ 9යි. ඔව හරි වැදගත්. කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් විලි ලැජ්ජ වෙන්නේ නැතුව කියලා දෙන්න පුළුවන්. හරි පුතේ. thank you. ගොඩ දෙනෙක් කියනවා තේරුණා කියලා සතුටුයි. බය වෙන්න එපා. මේවා ගණන් හදනකොට හරියනවා මේ මොකද ජීවිත කාලේ පළවෙනි පාරටනේ ඔය දැක්කේ. ඔය සම්බන්ධතාව දැක්කේ. ඔය හරියනවා. හරි. තරලකුණක් දාලා ලියන්න පුතේ යටින් මෙහෙම. ඉතා වැදගත් කාරණයක්. ලියන්න. කිසියම් වර්ගජ සමීකරණයක කිසියම් වර්ගජ සමීකරණයක් ඍණෙන් ගුණ කිරීමේදී කිසියම් වර්ගජ සමීකරණයක් ඍණෙන් ගුණ වීමේදී ඍණෙන් ගුණ වීමේදී ඍණෙන් ගුණ වීමේදී මූල වෙනස් නොවන බව මතක තබා ගන්න. මූල වෙනස් නොවන බව මතක තබා ගන්න. කිසියම් වර්ගජ සමීකරණයක් ඍණෙන් ගුණ කිරීමේදී මූල වෙනස් නොවන බව මතක තබා ගන්න. මූල වෙනස් නොවන බව මතක තබා ගන්න. මූල වෙනස් නොවන බව මතක තබා ගන්න. ඊළඟ එක තව එකක් ලියන්න කොටු කරගන්න ඕන එක. උඩ එක කොටු කරගන්න ඕනේ නැහැ. ඊළඟට රතු පෑනින් ලියන එක කොටු කරගන්න. දැන් මේ කියන එක රතු පෑනින් ලියලා කොටු කරගන්න. ලියන්න. ලියන්න පුතේ. කිසියම් වර්ගජ ශ්‍රිතයක් කිසියම් වර්ගජ ශ්‍රිතයක් කිසියම් වර්ගජ ශ්‍රිතයක් බිඳුවට සමාන කර හෝ කිසියම් වර්ගජ ශ්‍රිතයක් බිඳුවට සමාන කර හෝ බිඳුවට සමාන කර හෝ බිඳුවට සමාන කර හෝ ඍණෙන් ගුණ කර බිඳුවට සමාන කර හෝ ඍණෙන් ගුණ කොට බිඳුවට සමාන කර හෝ ඍණෙන් ගුණ කොට බිඳුවට සමාන කර හෝ ආයිමක් කියනවා මුලින් ඉඳන් කියනවා ලියා ගන්න බැරි වුණු කාණ්ඩේ ලියා ගන්න.
කිසියම් වර්ගජ ශ්‍රිතයක් බිඳුවට සමාන කර හෝ කිසියම් වර්ගජ ශ්‍රිතයක් බිඳුවට සමාන කර හෝ සමාන කර හෝ ඍණෙන් ගුණ කොට බිඳුවට සමාන කර හෝ ඍණෙන් ගුණ කර බිඳුවට සමාන කර හෝ ඍණෙන් ගුණ කොට බිඳුවට සමාන කර හෝ සමාන කර හෝ ලැබෙන වර්ගජ සමීකරණයෙහි 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 විසඳුම් මූල ඇසූ විට ලැබෙන වර්ගජ සමීකරණයෙහි විසඳුම් මූල ඇසූ විට විසඳුම් මූල ඇසූ විට පිළිතුර වනුයේ එක් සාක්ෂියේ කැපෙන තැන් දෙක වේ. පිළිතුර වනුයේ එක් සාක්ෂියේ කැපෙන තැන් දෙක වේ. පිළිතුර වනුයේ එක් සාක්ෂිය කැපෙන තැන් දෙක වේ. 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 එහෙනම් උත්තරේ ඒක කොටු කරගන්න පුතේ. අනිවාර්යෙන් කොටු කරගන්න. කොහේදී හරි ඔයාලට අනිවාර්යෙන් විභාගයේ ওই ප්‍රශ්නේ අහනෝමයි. ඕක අහනෝමයි. ඒක නවත්තන්න බෑ. කාටවත් නවත්තන්න බෑ. හරි. මෙන්න අවසාන මාතෘකාව. පාඩම ඉවරයි. අවසාන මාතෘකාව. පාඩම ඉවරයි. ලියන්න මාතෘකාව. වයිහි ලියන්න ශ්‍රිතේහි කිසියම් පරාසයකට අනුව ශ්‍රිතේහි මාතෘකාව ලියන්න. පාඩම ඉවරයි. අවසාන මාතෘකාව. ශ්‍රිතේහි කිසියම් පරාසයකට අනුව 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 එක්සි පරාසය සෙවීම. ශ්‍රිතේහි කිසියම් පරාසයකට අනුව එක්සි පරාසය සෙවීම. මේක පාඩට හොඳේ. මේ විභාගෙට අහනෝමයි. හරි පුතේ. දරුවෙක් කියලා තියෙනවා අනේ සර් මම ළඟදී ආවේ. සර් මට සුපිරියටම කියලා දෙන දේවල් තේරෙනවා. දැන් මට ප්‍රස්තාර අවුලක් නැහැ.
ඒත් සර් දැන් මට අමාරුම පාඩම ප්‍රතිශත. මට ඉතින් සර් එන්න බැරි වුණානේ. හරි. මෙහෙම කරන්න. බය වෙන්න එපා. පුතේ දැන් 11 පටන් ගන්න ඕනේ. 11 පටන් ගන්න පළවෙනි පාඩම ප්‍රතිශත. උදයංග සර් චුට්ටක් අහගෙන ඉන්න. උදයංග සර් කවදාවත් 11 ශ්‍රේණිය අච්චුපත උගන්වන්නේ නැත. මතක තියාගන්න. මම මේ මෝඩ වැඩ කරන්නේ නැහැ. 11 වසර අච්චුපත උගන්වන්නේ නැත. අච්චුපත කොහොමද ඉස්කෝලේ උගන්වන්නවනේ. මම උගන්වන්නේ විභාගෙට එන ගණන් 12 තියෙන්නේ. පුතාලා දන්නෝ දෙවෙනි පේපරේ A කොටසේ B කොටසේ ගණන් 12ක් එනවා. අන්නේ ගණන් 12 මේකේ ගණන් 6යි මේකේ ගණන් 6යි. අන්නේ ගණන් 12 පාඩම් 12කට දාලා කියලා දෙනවා. එච්චරයි. එතෙන්දි පුතේ 11 වසර පටන් ගන්නේ මං ප්‍රතිශත වලින්. මතක තියාගන්න මහත්තයෝ ප්‍රතිශත 6 වසරේ ඉඳලා කියලා දෙනවා. 11 වසරනේ පුතේ අවසාන වසර. ඒ නිසා කුලක ගත්තොත් අතදරුවෙක්ට වගේ කියලා දෙනවා. ප්‍රස්ථාරත් එහෙමයි. මුලින් ඉඳන්ම කියලා දෙනවා. ඒ නිසා බය වෙන්න එපා. දැන් මේ නොවැම්බර් අග අපි පටන් ගන්නවා 11 වසර. කිසි දෙයකට බය වෙන්න එපා. මුලින් ඉඳන්ම කියලා දෙනවා. ඔයාලට මොනවා හරි අහුවුන්නේ නැති පාඩම් තියෙනවා නම් ඔය පරිමාණ රූප ත්‍රිකෝණමිතිය බය වෙන්න එපා දශමයකට. ඔක්කොම කියලා දෙනවා. කෙලින්ම විභාග පේපරෙන් ගණන් 12ම ගොඩ දාන විදිය කියලා දෙනවා. එච්චරයි. අච්චු පොත් නම් උගන්වන්නේ නැහැ. ඒ මොකද සර්? ඔන්න අහගන්න. අච්චු පොතේ පළවෙනි පාඩම තාත්වික සංඛ්‍යා. දෙවෙනි පාඩම ලග් ගණක. ලග් ගණක පරිමාව වර්ගඵලය. පුතේ මුළු පළවෙනි වාරෙම උගන්වන්නේ ඔච්චරයි. හැබැයි පුතේ පළවෙනි වාරේ තියෙන පාඩම් වල ලකුණු ගන්න පුළුවන් 100ට 2යි. තේරුණාද? පට්ට මෝඩ වැඩක්. අච්චු පොතේ පළවෙනියට තියෙන පාඩම් ටික කරලා ඉතාමත් චූටි ලකුණු ප්‍රමාණයක් තමයි විභාගයට ගන්න පුළුවන්. ඒක මහා කාලය කාදැමීමක්. මම නම් කවදාවත් මගේ කිසිම බැජ් එකකට මම අච්චු පොත උගන්වලා නැහැ. අච්චු පොත උගන්වන්නෙත් නැහැ. මම කරන්නේ ප්‍රතිශත කරනවා, ප්‍රතිශත පාස් පේපර්ස් ටික් කරනවා. 2006 ඉඳලා 2020 දක්වා සියලුම පාස් පේපර්ස් ටික් කරනවා. කුලක කරනවා, සියලුම පාස් පේපර්ස් කරනවා. ප්‍රස්ථාර කරනවා, පාස් පේපර්ස් කරනවා. ත්‍රිකෝණමිතිය කරනවා, පාස් පේපර්ස් කරනවා. ඉන් එහාට ඉතින් ආයේ ඕනම පේපරයක් දුන්නොත් උන් හදනවා. අහලා බලන්න. ඔයාලගේ 11 වසරේ බැච් එකේ ළමයි ඉන්නවනම් මගේ පන්තියේන ඒකටෙන් අහලා බලන්න මගේ වැඩපිළිවෙල කොහොමද කියලා. ඒ නිසා බය වෙන්න එපා. දැන් පුළුවන් ටික අල්ලගන්න. හරි. දරුවෙක් මගෙන් ප්‍රශ්නයක් අහලා තිබුණා. ඒකට උත්තර දුන්නා. දැන් අපේ ප්‍රශ්නෙට යමු. ශ්‍රිතේහි කිසියම් පරාසයකට අනුව එක්සි පරාසය සෙවීම. පුතේ පෑන පැත්තකින් තියන්න. පෑන සියල්ල පැත්තකින් තියන්න. මුලින් ඉඳලා සියලුම පාඩම් ටික කියලා දෙනවද කියලා අහනවා. ඔක්කොම කියලා දෙනවා. ඒ ගැන බය වෙන්න එපා. 11 වසර පැය 3:00මාරක් උගන්වනවා. 3:00මාරක් 4ක් උගන්වනවා. ඒ උගන්වන්නේ ඒකට. මුලින් ඉඳන්ම මතක් කරන්න ඕන නිසා. අහගෙන ඉන්න. දැන් ඒ ගැන කතා කරන්න එපා. අහගෙන ඉන්න. දැන් මේක අල්ල ගන්නකෝ. සියලු දෙනාම පෑන පැත්තකින් තියලා එක පාරින් කාටත් කියලා දෙනවා. අහගෙන ඉන්න. දැන් අපි ඇඳපුම ප්‍රස්ථාරේ ගමු. එතකොට වැඩේ තේරුම් ගන්න ලේසි. අපිට කියනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. විභාගෙට කියනවා y විශාල හෝ විශාලයි 3. අපි හිතමු 5 y විශාලයි 5 වන විට x පරාසය සොයන්න. ඔන්න ඔහොමයි. අපි දැන් ඇන්දේ මතක ඇති අපි ඇන්දා y සමානයි 9 ඍණ x වර්ග. මෙන්න මේ ශ්‍රිතයට තමයි මේක අදාළ කරගන්න. ඒ මොකද එතකොට තමයි තේරෙන්නේ. ප්‍රායෝගිකවම කියලා දෙනවා. බලාගෙන ඉන්න. විභාගයේ ප්‍රශ්න අහන්නේ මෙහෙමයි. y විශාලයි 5. මේක පරාසයක්. මගේ පුතාලා දන්නෝ අසමානතාවයක්. මේක පරාසයක්. අපිට කියනවා මෙහෙම වනකොට x පරාසය හොයන්නද.
පට්ට ලේසි. බලාගෙන ඉන්න. උදයන්ග සර් සුපිරියට මොක කියලා දෙනවා. පෑන පැත්තකින් තියලා අහන් ඉඳලා තේරුම් ගන්න විතරයි ඕන. අහන් හිටිය බලන් හිටිය තේරුම් ගත්තා. ඔහොමනේ අපි කලින් ඇඳපු ප්‍රස්තාරේ. චූටි බලාගෙන ඉන්න. හොඳට බලාගෙන ඉන්න. පුතේ රහසක් කියන්න කාටවත් කියන්න එපා. මෙතන සමාන ලකුණ නැත්තං කෙලින් ඉරක් අඳින්න එපා. දැන් මෙතන ධන පහ තියෙනවනේ. y ගේ ධන පහ. හැබැයි පුතේ මෙතන සමාන ලකුණක් තිබුණොත් බය නැතුව කෙලින්ම අඳින්න. හැබැයි මෙතන සමාන ලකුණක් නැහැනේව. සමාන ලකුණක් නැහැනේ. ඒ නිසා ඔබ අඳින්න ඕන මොනවද? කඩයිරි. ඒක නීතියක්. ආයිත් කියන්න තියන්න එපා. මෙතන සමාන ලකුණ නැත්තං පහගාව අඳින්න ඕන කඩයිරක්. මොන ඉරක්ද? කැඩිච්ච ඉරක්. තේරුණාද? හදිස්සියෙන් හරි මෙතන සමාන ලකුණ තිබුණොත් මයි පුතාලා අඳින්න ඕන මොකද්ද? කෙලින් ඉරක්. කැඩිච්ච නැති ඉරක්. හරි. එයින් එකකුත් කරලා පෙන්නන්න. හරි. දැන් පුතේ ඔන්නතර කඩිර ගැහුවට පස්සේ කැපෙනවනේ තැන් දෙක. අන්න එතන ඉඳලා ලංබකව කඩිරි දෙකක් ගහන්න. බලන්න එන්නේ කීයද කියලා. කීයද? ඍණ 2යි ධන 2යි. නිකමට කරලා බලන්න. කලින් අපි කරා ඕක. ඍණ 5න් ගැහුවට පස්සේ ඍණ 2යි ධන 2යි එන්නේ. අහගෙන ඉන්න. ඒ කියන්නේ සුදු මහත්තයෝ y පහට වඩා වැඩි වෙනකොට අහගෙන ඉන්න. පහට වඩා වැඩි වෙනකොට x ගේ පරාසය ඍණ 2ත් ධන 2ත් අතර. තේරෙනවද? ඍණ 2ත් ධන 2ත් අතර. ඒ කියන්නේ සර් ඒ කියන්නේ බං දැන් මේ හරිය ගමු. මේ හරියේදී y පහට වඩා වැඩි. y පහට වඩා වැඩි. එතෙන්දී x මේ පරතරේ. එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ටම මතක තියාගන්න මෙතන ඉඳන් මෙතෙන්ටම මෙන්න මේ x ගේ පරාසය තමයි y ගේ උඩ පරාසය. එහෙනම් පුතේ y පහට වඩා වැඩි වෙන්නේ ඍණ 2ත් ධන 2ත් අතර. ඔක ලියන්න පුළුවන් උත්තරේ ඍණ 2 ධන 2. තේරුණාද? තේරුණාද? හදිස්සියෙන් හරි අරිත මතක තියාගන්න. හදිස්සියෙන් හරි පුතේ මෙතෙන්ට සමාන ලකුණ තිබුණා නම් එහෙම වුණා නම් මෙතෙන්ටත් සමාන ලකුණු දැමිය යුතුයි. මතක තියාගන්න. මෙතන සමාන ලකුණ තිබුණා නම් මෙතෙන්ටත් සමාන ලකුණ දාන්න ඕන. ඒ මොකෝස? ඒ කියන්නේ බං පහත් ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන ඍණ 2ක් ගන්න පුළුවන්. ධන 2ක් ගන්න පුළුවන්. පැහැදිලිද? නමුත් ඔතන නැති නිසා උත්තරේ ඕක. තේරුණු කට්ටියත් උත්සාහ. right සුපිරි. ලියා ගන්න පුතේ මේක අඳින්න අනිවාර්යයි. කටුවට හරි අඳින්න. ඊළඟට තා එකක් මම කරලා පෙන්නන්න. ගානක් හැදුවමක සුපිරියටම තේරෙනවා. සර් දිගටම ඔන්ලයින් යනවද? ඔයාලා 11 වසර ලියලා ඉවර වෙනකම් ඔන්ලයින් යනවා. ඒ ගැන බය වෙන්න එපා. 11 වසර ලියලා ඉවරනාට පස්සේ තමයි ඔන්ලයින් නවත්තන්නේ.
හරිද පුතේ? හරි. 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 ඇඳලි ඉවරද පුතේ? හරි. දැන් මං එකක් දෙනවා තනියෙන්. මේකටමයි තනියෙන් එකක් දෙනවා. කලබල නැතුව අර ඔයාලා ඇඳපු y සමානයි 9 ඍණ x වර්ග ශ්‍රිතය තියෙන්නේ. අද දවසේ මුලින්ම ඇන්දේ. අන්නේ ශ්‍රිතය භාවිතා කරලා මට මේකේ උත්තරේ අරන් ඕන. හරි. ඔබ දක්ෂයෙක් නම් අරන් දෙන්න ඕන. හරි බලමු. ඉක්මන් කරන්න. ටක් ගාලා කරලා දෙන්න. වැඩක් නම් කරලා දෙන්න. මෙන්න. y විශාල හෝ සමානයි. ධන 7 ශ්‍රිතෙහි පරාසයට අදාළ එක්සි පරාසය සොයන්න. එක්සි අගේ පරාසය සොයන්න. එක්සි අගේ පරාසය සොයන්න. අර කලින් ඇඳපු ප්‍රස්ථාරය ඔබට භාවිත කරන්න පුළුවන්. y සමානයි 9 ඍණ x වර්ග ශ්‍රිතය. ඒකත් ලියා ගන්න. 9 ඍණ x වර්ග ශ්‍රිතය. දරුවෙක් අහලා තියෙනවා සර් පළවෙනියට හදපු ගානේ වගුව හදන්නේ කොහොමද? ඒ කියන්නේ පුතා ගිය සතියේ උඩින් සතියේ මගේ පන්තියට සම්බන්ධ වෙලා නැහැ. ඒකේ තමයි කියලා දුන්නේ වගුව ගහන විදිය. අනිවාර්යෙන් පුතා රෙකෝඩින් බලන්න. හරි පුතේ. දැන් ඔබ මෙන්න මෙහෙම කරලා තියෙන්න ඕන. බලන්න.
x y ඍණ 3 ධන 3 මෙතන 9 ඔහොමනේ අපේ ප්‍රස්ථාරය y සමානයි 9 ඍණ x වර්ග ප්‍රස්ථාරය ඔහොම හරි එතකොට දැන් ධන 7 පැටියෝ මෙතන සමාන ලකුණ තියෙන නිසා ඔබ අනිවාර්යෙන්ම ගහන්න ඕන ධන 7 ගාව කෙලින් ඉරක් ආයි කඩ ඉරවල් ගහන්න බෑ හරි කෙලින් ඉරක් ගහන්න කඩ ඉර ගහන්න ඕනේ නැහැ ඒ මොකද සර් මෙතන සමාන ලකුණ තියෙන නිසා ඉන්පසු කැපිච්ච තැන් දෙකේ ඉඳලා ඔන්නෝම ලම්බකව ගහන්න රේඛා දෙක මට කියන්න x ගේ අගය දෙක කීයද ඍණ 1.8යි ඍණ 1.8යි ධන 1.8යිලු ඍණ 1.8යි ධන 1.8යි එහෙනම් පුතේ ඔක චුට්ටක් එහෙ මෙහෙ වෙන්න පුළුවන් අතින් අඳින ප්‍රස්ථාරයක් නිසා සමානුන්ට ඍණ 1.7 ධන 1.7 වෙන්නත් පුළුවන් හරි එහෙනම් පුතේ උත්තරේ ලියනකොට මතක තියාගන්න මෙතන සමාන ලකුණ තියෙන නිසා ඍණ 1.8 විශාලෝ සමානයි x ධන 1.8 ඔන්නෝමයි ලියන්නේ මෙතන සමාන ලකුණ තියෙන නිසා අනිවාර්යෙන් මෙතෙන්ටත් සමාන ලකුණ දැමිය යුතුයි ඒක නීතියක් සමාන ලකුණ දැමිය යුතුයි සර් කවුද මේ පොඩ්ඩක් කණ්ඩාංක වගුව බෝඩ් එකේ අඳින්නකෝ මොන කණ්ඩාංක වගුවද මේකෙද දරුවෙක් දැන් වද දෙනවා පැය ගානක් තිස්සේ මේකේ වගුව අඳින්නලු හරි අඳින්න මොකක් හරි දරුවට පැටලිලා වෙන්නේ නැති මේක ඇඳ ගන්නකෝ මේක කටුවට ඇඳලා තියාගන්න ඔබේ ජීවිතය වෙනස් කරાવી සමාන ලකුණ තිබුණොත් අනිවාර්යෙන් මෙතෙන්ට සමාන ලකුණ දාන්න ඕන එච්චරයි හරි 1.4ද මෙතෙන්ට එන්නේ දරුවෙක් දාලා තියෙනවා 1.4 හරි හරි පුතේ හරි මේ වගුව අඳින්න කිව්වනේ මං චුට්ටක් උදව්වක් දෙන්න පවුනේ කවුරු හරි මොකෙක් හරි එරිලා අපේ සුදාරයක් දන්නේ බලාගෙන ඉන්න වගුව අඳින්නේ මෙහෙමයි මං කිව්වේ ඍණ 4 සිට ඍණ 4 සිට ධන 4 තෙක් රයිට් මම පළවෙනි එක ආදේශ කළ පෙන්නන්න බලාගෙන ඉන්න y සමානයි 9 ඍණ x වර්ග x වෙනුවට ඍණ 4 දානවා ඍණ 4 වර්ගය ඍණ 4 වර්ගය පුතාලා දන්නව ධන 16 ඕනම කෙනෙක් දන්නව ඍණ 4 නෙමෙයි ධන 4 වර්ගයක් ධන 16 එතකොට මෙතන එළියේ ඉන්න ඍණ ඉඳ මෙයා ඍණ වෙනවා ඍණ 16යි ඍණ 7යි උත්තරේ ඍණ 7යි පළවෙනි එකට ඍණ 7යි ඒ විදිහට තා එකක් හදලා පෙන්නන්න y සමානයි 9 ඍණ x වර්ග 9 ඍණ x වෙනුවට දාන්න ඍණ 3 මගේ පුතාලා දන්නෝ ඍණේ වර්ගය ධන 9යි ඍණ 9යි ධන 9යි උත්තරේ බිඳුවයි
ඊළඟ එකට එන්න බිඳුවයි. හරි. ඔන්න ඔහම එන්නේ. සර් පින් සිද්ධ වෙච්චාවිලු වැඩේ තේරුණාලු. අපෝ ඇතියන්තන්. ඒ කියන්නේ මේක අර සමහරුන්ට මේ සුළු කිරීම පැටලිලා වෙන්නේ නැති. මොකද මෙතනත් ඍණනේ. සමහරු ගොංකමට මේ ඍණයි ගුණ කරනවා. නෑ ඉස්සෙල්ල මේ වැඩේ නිරවුල් කරගෙන ඉන්න ඕන. ඍණ 4 වර්ගේ ධන 16 එතකොට ඍණ 16. හරි. ඊළඟට පුතේ ඇත්තම කියනවා නම් පාඩම ඉවරයි. අම්මෝසේ පින් සිද්ධ විනුසේ දැන් තියෙන්නේ විභාග මට්ටමේ ගානක් හදන්න තියෙන්නේ පත ගානක්. මේ ගාන කිසිම උදව්වක් උදයන්ග සර් දෙන්නේ නැත. කිසිම උදව්වක්. අවසන් වෙනකන් දැන් මගේ පන්ති එක දිගට මේ දවස් 3 සම්බන්ධ වුණා නම් ඌට හදන්න පුළුවන්. හරි මෙන්න ගාන. විභාගෙට අහනවා ලස්සන ගණන් සෙට් එකක්. y සමානයි x වර්ග ඍණ 4 x වර්ග ඍණ 4 පරාසය ඍණ 3 සිට ධන 3 තෙක් අඳින්න. ඉස්සෙල්ලා මේ අඳින්න එපා ප්‍රශ්න ටික ලියා ගන්න. y සමාන x වර්ග ඍණ 4 ශිතය ඍණ 3 ඍණ 3ත් ධන 3ත් තෙක් ඍණ 3 සිට ධන 3 තෙක් පරාසය තුල අඳින්න. පරාසය තුල අඳින්න. මෙන්න මේක පරාසය තුල අඳින්න. අංක 1 ප්‍රශ්න තියෙනවා බර ගානක්. අංක 1 වේගෙන් ලියන්න කෙටියෙන් ලියන්න. සමමිති කක්ෂයේ සමීකරණය. සම්මිති කක්ෂයේ සමීකරණය ලියන්න. හරිත ඉක්මන් කරන්න. ටග්ගල් ලියන්න පුතේ. කෙටියෙන් හරි කමන්නේ ලියන්න. හැලි ලියන්න ඕනේ නැහැ. කෙටියෙන් ලියන්න සම්මිති කක්ෂය සමීකරණය. සම්මිති කක්ෂයේ සමීකරණය සොයන්න. අවම අගය සිතෙහි අවම අගය සොයන්න. ප්‍රෝමිලක්කන් 2 සිතෙහි අවම අගය සොයන්න. සිතෙහි අවම අගය සොයන්න. ඊළඟට ප්‍රෝමිලක්කන් 3 සිතෙහි ශීර්ෂයෙහි खंडांके लियन श्रितेहि शीर्षेहि ओलु ओलुव शीर्षेहि खंडांके लियन श्रितेहि शीर्षेहि खंडांके लियन खंडांके लियन කෙටියෙන් ලියන්න පුතේ. හැලි ලියන්න ඕනේ නැහැ. දැන් සමහර ළමයි මගෙන් අහන මෙහෙම. සර් අතරී දිනෝසෙන් සර් අනි ටියුට් එකක් දීලා කරන්නකො. පුතේ මතක තියාගන්න. සමහර ගුරුවරු පොතක් ගහලා සර් ගණන් හදනවා ළමයි හිස්තැන් පුරවනවා. ඉවරම ඉවරයි. ළමයා සම්පූර්ණයෙන්ම ඉවරයි. ඒ නිසා මතක තියාගන්න. අතින් ලියන ගානක් විතරයි මතක හිටින්නේ. හොඳේ. ඒක මතක තියාගන්න. උත්තරේ නෙවෙයි අපි මතක තියාගන්න ඕන මොකද්ද? ප්‍රශ්නේ. මොකද අපිට එන්නේ ප්‍රශ්න පත්‍රයක්. හරි? ඒ නිසා මේව අතින් ලියන්න. කෙටියෙන් හරි ලියන්න. හරි? ශ්‍රිතේහි ශීර්ෂෙහි ඛණ්ඩාංකය ලියන්න. ඊළඟට බිඳුව සමානයි x වර්ග ඍණ 4 බිඳුව සමානයි x වර්ග ඍණ 4 වර්ගජ සමීකරණයේ විසඳුම් මූල සොයන්න.
very good. බිඳුව සමානයි x වර්ග ඍණ 4 වර්ගජ සමීකරණයෙහි මූල සොයන්න. ඕනනම් මේක සමහරක් වෙලාවට මේක අනිත් පැත්ත ගහලාත් දෙනවා. බිඳුව මේ පැත්තට දාලා. බය වෙන්න එපා හොඳේ. ඔය දෙකම එකයි. x වර්ග ඍණ 4 සමානයි බිඳුව වර්ගජ සමීකරණයෙහි මූල සොයන්න. ඊළඟට රෝමිලක්කම් 5 රෝමිලක්කම් 5 4 ඍණ x වර්ග සමානයි බිඳුව 4 ඍණ x වර්ග සමානයි බිඳුව වර්ගජ සමීකරණයෙහි විසඳුම් මූල සොයන්න. 4 ඍණ x වර්ග සමානයි බිඳුව 4 ඍණ x වර්ග සමානයි බිඳුව වර්ගජ සමීකරණයෙහි විසඳුම් මූල සොයන්න. විසඳුම් මූල සොයන්න. හරි. 6 වෙනි එක ගණන් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මුළු සිලබස් එකම 10 වසරේ මුළු සිලබස් එකම මේ ගාන ඇතුලේ තියෙනවා. ඔයාලා මේ ගාන හදලා උත්තරේ හදලා බිත්ති අලව ගත්තත් වටිනවා. මේ ගාන බිත්ති අලව ගත්තත් වටිනවා. ඇයි? මේ ගාන සතියකට එකපාරක් හදන්න මුළු සිලබස් එක මත ගෑවා වගේ තමයි. මුළු සිලබස් මත ගෑවා හා සමානයි. හරි? ඊළඟ එක y සමානයි ඍණ 2 වන විට y සමානයි ඍණ 2 වන විට x අගයන් සොයන්න. y සමානයි ඍණ 2 වන විට x අගයන් සොයන්න. x අගයන් සොයන්න. y සමානයි ඍණ 2 වන විට x අගයන් සොයන්න. ඊළඟ එක y කුඩයි ධන 1 y කුඩයි ධන 1 වන විට x පරාසය සොයන්න. y කුඩයි 1 වන විට x අගේ පරාසය සොයන්න. y කුඩයි ධන 1 වන විට x අගේ පරාසය සොයන්න. x අගේ පරාසය. ඊළඟට 8 වෙනි එක ශ්‍රිතය ඍණවන x අගේ පරාසය හොයන්න. ශ්‍රිතය ඍණවන x අගේ පරාසය සොයන්න. ඍණවන x අගේ පරාසය x අගේ පරාසය සොයන්න. ශ්‍රිතය ඍණවන x අගේ. දැන් මම මේ කියනකොට ඔයාලගේ ඔළුවේ ටට්ටක් ගාලා කරන්න ඕන මොනවද කියලා ඇඳෙන්න ඕන. අවසාන එක ශ්‍රිතය ඍණව අඩුවන x පරාසය සොයන්න. ශ්‍රිතය ඍණව අඩුවන x පරාසය සොයන්න. ඍණව අඩුවන x පරාසය හොයන්න. ඍණව අඩුවන x පරාසය හොයන්න. ඍණව අඩුවන හරි ඕකේ. ඔය ගණන් 9ට උත්තර තිබුණොත් ඇත්තටම පුතේ ඔබ අති දක්ෂයි. ඔය තියෙන මාතෘකා 9 ඔය ටික ඉවරයි කියන්නේ සිලබස් එක ඉවරයි.
හරි ඕකේ. පැය භාගයක් ගියත් කමන්නේ. ඉක්මන් කරන්න. දැන් හරිනම් හරි දාගන්න. වැරදි නම් වැරදි දාගෙන අඩුපාඩු හදාගන්න. රතු පෑන ගන්න. පළවෙනි ප්‍රශ්නේ සම්මිතිකක්ෂයේ සමීකරණය උත්තරය x සමානයි 0යි. ඒක කවදාවත් 10 වසරේ ළමයට වෙනස් වෙන්නේ නැහැ. උත්තරය x සමානයි 0යි. හරි දාගන්න. අවමගය ඔබේ ප්‍රස්ථාරයේ මම මෙන්න මෙහෙම එන්නේ නැත්තේ. මම ප්‍රස්ථාරය චුට්ටක් අඳින්න. සර් වගුව ගන්න හැටි කියලා දෙන්න ඕනේ නෑනේ පුතේ. එහෙම වුණොත් ඕනේ නෑනේ. වගුව ගන්න හැටි කියලා දෙන්න ඕනේ නෑ. මගේ රෙකෝඩින් එක බලන්න. රෙකෝඩින් එක තියෙනවා සිස්ටම් එකේ. මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් ඔබට ඇවිල්ලාද බලන්න. ඍණ 2 ධන 2 මෙතන ඍණ 4 මේ වගේ ප්‍රස්ථාරයක් ඇවිල්ලා නම් අත උස්සන්න. හරි. ඊළඟට සම්මිතිකක්ෂයේ සමීකරණ x සමානයි 0යි. අවමගය කියන්නේ ගියපු යටම දුර y සමානයි ඍණ 4යි. හරිනම් හරි දාගන්න. ඊළඟට ශ්‍රිතේහි ශීර්ෂෙහි ඛණ්ඩාංකය කියන්නේ පුතේ ශීර්ෂය කියන්නේ මෙන්න මෙතෙන්ට. මං කියවනේ මෙතන නම් 4ක් කියනවා. ශීර්ෂය කියන්නේ ඔළුව. එහෙනම් පුතේ මේ ඛණ්ඩාංකය බිඳුවේ ඍණ 4. එහෙනම් උත්තරය බිඳුවේ ඍණ 4. හරිනම් හරි දාගන්න. ආදරණීය දෙමාපියනි බලන්න ඔබේ දරුවා දක්ෂයේද කියලා බලන්න. අනේ සර් අම්මා එන්නේ පැත්ත පලාතිස මං තමයි තනියෙන් වැඩ කරගන්නේ. ඒක තමයි හොඳ. හරි. එක තාත්තා කෙනෙක් මට ලස්සන කතාවක් කිව්වා. මං කිව්වා තාත්තේ දරුවා වැඩ කරන තැන බලාගෙන ඉන්නේ කියලා. ඊට පස්සේ කිව්වා සර් මං එහෙම බලන්නේ නැහැ කිව්වා. දරුවා තනියෙන් වැඩ ටික කරගන්නවා කිව්වා. මොකද හදිසියෙන් හරි අපිට මොනවා හරි වුණොත් මේ පැටව තනියෙන් ඉගෙන ගන්න ඕන කිව්වා. හරි අපි හැමතිස්සෙම ඕක ඇඟිලි ගහන්න ඕනේ නැහැ. ඒකත් බලාගෙන ගියාම ඇත්ත කතාව. Tamanට දැනෙන්න ඕන මං වැඩ කරන්න ඕන. හරි. ඊළඟට බිඳුව සමානයි x වර්ග ඍණ 4 වර්ගජ සමීකරණේ විසඳුම්. ඒ කියන්නේ පුතේ පුතාට උදයන්ග සර් කිව්වා ඇඳපු ශ්‍රිතය බිඳුවට සමාන කර මූල ඇහුවොත් පිළිතුර වෙන්නේ x අක්ෂයේ කැපිච්ච තැන් දෙක. එහෙනම් උත්තරේ x සමානයි ඍණ 2 හෝ x සමානයි ධන 2. එහෙනම් උත්තරේ x සමානයි ඍණ 2 හෝ x සමානයි ධන 2. හරිනම් හරි දාගන්න. වැරදි නම් වැරදි දාගන්න. x සමානයි ධන 2 හෝ x සමානයි ඍණ 2. හරි. ඊළඟට තව එකක් අහනවා. 4 ඍණ x වර්ග. ඒ කියන්නේ පුතේ මේ ශ්‍රිතය ඍණෙන් ගුණ කළා. ඍණ 4 ධන වෙලා ධන x වර්ග ඍණ x වර්ග වෙලා. ඍණෙන් ගුණ කරත් මූල වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මෙයාගේ වර්ගජ සමීකරණයේ මූල වෙන්නේ අරකම තමයි. එහෙනම් x සමානයි ඍණ 2 හෝ x සමානයි ධන 2. ඍණ 2 හෝ ධන 2. x සමානයි ඍණ 2 හෝ ධන 2. ඍණ 2 හෝ ධන 2. සර් ඇත්තටම මට මාර සතුටක් දැනෙනවා සර්. එකින් එක හරියනවා සර්. අම්මපු සර් මාර සතුටුයි. වැඩි සතුටු වෙන්නත් එපා. y සමානයි ඍණ 2. චූටි y සමානයි ඍණ 2 වන විට x යගේ පරාසය. පට්ට ලේසි. ඔන්න බලන්න. y සමානයි ඍණ 2 වෙන විට x යගේ පරාසය. කරන්නේ මෙහෙමයි. ඍණ 2 තියෙන්නේ. ඍණ 2 ගාවින් ඉරක් ගහන්න.
ඍණ දෙක ගාවින් ඉරක් ගහලා කැපෙන තැන් දෙක තියෙන්නේ. අන්න එතන ඉඳලා ලම්බකව යන්න. කීයද බලන්න පුතේ උත්තරේ? උත්තරේ කීයද අම්මා? මේ කැපෙන තැන ඍණ 1.1 හරියට කියන්නේ 1.4යි ආහා ඍණ 1.4යි ධන 1.4 එහෙනම් උත්තරේ x සමානයි ඍණ 1.4 හෝ x සමානයි ධන 1.4 x සමානයි ධන 1.4 ධන 1.4 හරි සුපිරි ඊළඟට මොකද්ද කියන්නේ මණික ඊළඟට මොකද්ද කියන්නේ ඊළඟට කියනවා පුතේ මෙන්න මෙහෙම අහගෙන ඉන්න ඊළඟට කියනවා ලස්සන කතාවක් y කුඩයි 1 වෙන විට x යක් පරාසය ඒ කියන්නේ බං මෙතන සමාන ලකුණු නැති නිසා මෙතන ධන 1 ගාවින් ගහන්න ඕන කඩ ඉරක් කවුරු හරි කෙනෙක් කෙලින් ඉරක් ගහලා තියෙනවා නම් බලන්න පුතේ මෙන්න මේ දෙපැත්තේ චුට්ටක් අදේට අහු වෙනවද කියලා මෝදු වේගෙන වගේ එනවද බලන්න දෙපැත්තේ මෙන්න මේ දෙපැත්තේ හරි චුට්ටක් බලන්න අත ගාලා අම්මපසේ චුට්ටක් උඩට එවිල්ල ආන්න එහෙනම් හරි ලක්ෂණ පහළ වෙලා අනන්ත කිව්ව මෙතන සමාන ලකුණ නැත්තම් ඉරි ගහන්න එපා කියලා කඩ ඉරි එහෙනම් කැපිච්ච තැනේ ඉඳලා ලම්බකව ගහන්න මට කියන්න කීයද කියලා 2.2 එහෙනම් උත්තරේ ඍණ 2.2ට වඩා වැඩි x ධන 2.2 ඔන්න මේවටවත් මේ අසමානතාව වලටවත් සමාන ලකුණු දාන්න තහනම් ඇයි මෙතන නැති නිසා රයිට් ඒක හරි කොහොත උස්සන්න බලන්න ඒක හරි නම් කාට හරි මෙතෙන්ට 2.3 ආව නම් අවුලක් නැහැ ඇයි බම් මේක ඇයි පුතේ අතින් අඳින රේඛාවක් නේ දශමයක් දෙකක් එහෙ මෙහෙ වෙනෝ ඒවට ලකුණු කපන්නේ නැහැ විභාගෙදි මෙතෙන්ට 2.3 නම් අවුලක් නැහැ ඒවට ලකුණු කපන්නේ නැහැ හොඳේ අනීසි බොහොම වෙලාවට කිව්වේ නැත්තම් මං කපා ගන්න නෑ නෑ එහෙම කැපෙන්නේ මොකද අතින් අඳින ප්‍රස්ථාරයක් වෙනස් වුණාට අවුලක් නැහැ ඊළඟට අවසාන එක මොකද්ද කියන්නේ ශ්‍රිතය ඍණවන x පරාසය ශ්‍රිතය ඍණ වෙන්නේ පැටියෝ මෙතන ඉඳන් මෙතෙන්ට ඍණ වෙන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට එහෙනම් ඍණ දෙකේ සිට ඍණ දෙකත් ධන දෙකත් අතර වචනෙන් ලිව්වොත් ධන දෙකත් අතර නැත්තම් ඕක අසමානතාව වලින් ලිව්වොත් ඍණ දෙකට වඩා වැඩි x ධන දෙකට වඩා අඩුයි ඍණ දෙකට වඩා වැඩි ධන දෙකට වඩා අඩුයි ඊළඟ එක පුතේ ඊළඟට කියනවා ඍණව අඩුවන x පරාසය ඍණව අඩුවන x පරාසය කියන්නේ ඍණව අඩු වෙන්නේ පැටියෝ මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට ඍණව අඩු වෙනවා මෙතන ඍණව වැඩි වෙනවා එහෙනම් පුතේ ඍණ දෙකේ ඉඳලා මෙතෙන්දි බිඳුවයි එහෙනම් ලියන්න පුළුවන් අවසාන එකට උත්තරේ ඍණ දෙකත් බිඳුවත් අතර x පරාසය ඒ කියන්නේ ඍණ දෙකට වඩා වැඩි x බිඳුවට වඩා අඩුයි අන්න පුතේ අවංකෙන්ම මේ උත්තර සෙට් එකම ආව නම් අත උස්සහම් බලන්න පුතේ අති දක්ෂේ දැන් ඉතින් ආයේ ප්‍රස්තාර මොන ගාන දුන්නත් හොල්ලලා ගන්න පුළුවන් අඹරලා ගන්න පුළුවන් එහෙම බැරි නම් ඉතින් මගේ පන්ති ඇවිල්ලා වැඩක් නැහැ ඒකයි හරි දැන් චුට්ටක් උදයන්ග සර්ගේ ටියුට් එක ගන්න ටියුට් එක සියලු දෙනාටම තියෙන්න ඕන ඉක්මන් කරන්න ටියුට් එකේ හදන්න
11 වෙනි ගාන ඉක්මන් කරන්න. කියපු විදියටම කියමු පරාසෙටම අඳින්න ඕන. ඕක පුතේ 2015 තුන්වෙනි වාර පරීක්ෂණයේ දකුණු පළාත. දකුණු පළාතේ වර්ෂ අවසාන වාර පරීක්ෂණ ඉක්මන් කරන්න. 11 වෙනි ගාන. ටක් ගාලා හදන්න. 11 වෙනි ගාන ගන්න ඉක්මන් කරන්න. ටක් ගාලා හදන්න. ටියුට් එක තියෙන්න ඕන සියලු දෙනා ගාවම.
හරි. හරි පුතේ. හරි. දැන් පුතේ 11 වෙනි ගාන හැදුව කියන්නේ පුතේ අහන්න දෙයක් නැහැ. සුපිරි ඉතින් අහන්න දෙයක් නැහැ. ඉතින් කොහෙන්වත් කතා කරන්න කිසිම දෙයක් නැහැ. ඕක හැදුවන. ඔබට ප්‍රස්තාරයේ අපි කියනවා මේ වගුව පිටපත් කරගෙන හිස්තැන් පුරවන්නලු. මට කියන්න පළවෙනි හිස්තැන බලන්නේ මෙහෙමයි චූටි. y සමාන ඍණ 2x වර්ග ධන 5 x වෙනුවට ඍණ 2 දාන්න. ඇයි ඍණ 2 ගාවනේ හිස් තියෙන්නේ. x වෙනුවට ඍණ 2 දාන්න. ඍණ 2 වර්ගය ධන 4. ධන 4 ඍණ 2කින් ඍණ 8යි ධන 5යි. උත්තරේ ඍණ 3යි. පළවෙනි ස්ථානට ඍණ 3යි. එහෙනම් අනිවාර්යෙන්ම ඔබට තේරෙන්න ඕන ධන 2 යටින් මෙතෙන්ට ධන 2 දැම්මත් ධන 4යිනේ. එහෙනම් අනිත් තැනටත් එන්න ඕන. ධන 2 යටටත් එන්න ඕන ඍණ 3ම තමයි. ඒක ඉතින් හදන්න ඕනේ. ඍණ 2 යටට එන්නේ ඍණ 3 නම් ධන 2 යටට එන්නත් ඕන ඍණ 3මයි. එහෙම සමමිතියක් තියෙනවා. මොකද ප්‍රස්ථාරය ඇඳෙන්නේ සමමිතිකව. ඊළඟට ධන 1 තියෙනවා. මේවා විභාගයට අහන හොඳේ. එකේ වර්ගය 1යි පැටියෝ. ඍණ 2කින් වට ඍණ 2යි. ධන 5යි. උත්තරේ ධන 3. ඊළඟ හිස්තැනට එන්නේ ධන 3යි. එක යටින් එන්නේ ධන 3යි. අවංකෙන්ම ඔය උත්තර 3 ඇවිල්ලා නම් ඔබට හොඳට ආදේශ කළා උත්තර ගන්න පුළුවන්. ආදේශ කළා උත්තර ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට මැනික කෙලිම කියලා තියෙනවා. x අක්ෂයේ දිගේ කුඩා කොටු 10කින් ඒකක එකක්ද y අක්ෂයේ දිගේ කුඩා කොටු 10කින් ඒකක දෙකක්ද y අක්ෂයේ කුඩා කොටු 10කින් ඒකක දෙකක්ද බැගින් නිරූපණය වනසේ පරිමාණයගෙන අන්න කියපු පරිමාණය නැතුව වෙන කෙහෙල් මලකට ඇඳලා තිබුණොත් ලකුණු බිඳුවයි. ඔහෙලට ඕන විදියට ඕකේ අඳින්න බෑ. මොකද කියලා තියෙනවා. ඒ පරිමාණයටම අඳින්න ඕන. පරිමාණය අරගන්න කිව්වොත් ඒ පරිමාණයට අඳින්න ඕන නැත්නම් ලකුණු බිඳුවයි. බලන්න පුතාලා x අක්ෂයේ කොටු එකෙන් එකටද කොටු 10කින් එකක්. y අක්ෂයේ කොටු 10කින් දෙකක්. ඒ කියන්නේ පහෙන් පහට 1 2 3 දාලා තියෙන්න ඕන. ඇන්දට පස්සේ ඔබට මේ වගේ ප්‍රස්ථාරයක් එන්න ඕන. මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක්. මේ වගේ එකක් ආව නම් අත උස. සුපිරි. හරි. ඊළඟට පුතේ අපිට කියනවා සිතේ උපරිමගිය ලියා දක්වන්න. උපරිමගිය පළවෙනි එකට උත්තරේ y සමානයි ධන 5යි. උපරිමගිය y සමානයි ධන 5යි. සිතය y සමානයි ධන 5යි. ඊළඟට කියනවා y විශාල හෝ සමානයි 3 වන x යගේ පරාස. අන්න y ගේ ධන 3 ගාවින් ඔතන සමාන ලකුණ තියෙන නිසා කෙලින් ඉරක් අඳින්න. සමාන ලකුණ තියෙන නිසා කඩිරි අඳින්න එපා. සමාන ලකුණ තියෙන නිසා කඩිරි අඳින්න එපා. හරි. දැන් ඒ කැපිච්ච තැන් දෙක තියෙන්නේ. අන්න එතන ඉඳලා කඩිරි දෙයක් ගන්න. ලම්බකව. මට කියන්නේ තැන් දෙක කොතනද කියලා. මට කියන්නේ තැන් දෙක. කියද? ඍණ 1යි ධන 1යිලු. ඍණ 1යි ධන 1. එහෙනම් පුතේ අපෙන් අහන්නේ y විශාල හෝ සමානයි 3නේ. එහෙනම් උත්තරේ ගන්න පුළුවන්. ඍණ 1 විශාල හෝ සමානයි x කුඩා හෝ සමාන ධන 1.
ඍණයකට වඩා වැඩි එකට වඩා අඩුයි. ආදරණීය දුවේ පුතේ ඔය උත්තරේ ලියලා තියෙනවනම් ඔබ සැබෑ දාක්ෂී. අවංකෙම මේක ලිවනම් අත උස්සන්න බලන්න. සුපිරියෝනේ. පට්ට. මගේ සෙට් එක හොඳයි ඔක්කොම වැඩ කරනවා. හොඳ වැඩ කරන සෙට් එකක් ඉන්නවා. හරි. ඊළඟට ලස්සන කතාවක් කියනවා. ඍණ 2x වර්ග ධන 5 සමානයි බිඳුව සමීකරණයේ මූල. මතකද උදයන්ග සර් කිව්වා y ට බිඳුව ආවිල්ලා වර්ගජ සමීකරණයේ මූල ඇහුවොත් ඒ කියන්නේ බං x අක්ෂයේ කැපිච්ච තැන් දෙක. මට කියන්න කොහෙන්ද කැපිලා තියෙන්නේ කියලා. x අක්ෂයේ කැපිච්ච තැන් දෙක. එකයි දශම පහයි ඍණ 1.5යි ධන 1.5යි ඍණ 1.5යි ධන 1.5යි. ඕකේ. එහෙනම් උත්තරේ ඒකට උත්තරේ x සමානයි ඍණ 1.5යි x සමානයි ධන 1.5යි ඍණ 1.5යි ධන 1.5යි. ඍණ 1.5යි ධන 1.5යි. හරි. ඊළඟට අවසානයේ කියනවා ඉහත ප්‍රස්ථාරය ඒකක දෙකකින් y අක්ෂයේ දිගේ ඉහළට විස්ථාපනය කළ විට ලැබෙන නව ප්‍රස්ථාරයට අදාළ ශ්‍රිතේ සමීකරණය. අඩ ඒක සුපිරි. ඒ අක්ෂය දිගේ ඉහළට විස්ථාපනය කරන්න. ඔන්න බලන්න. චූටි මතකද පුතාලට ගිය සතියේ උදයන්ග සර් ඉගැන්නුවා මෙන්න මේක. මතක නම් මට කියන්න. y සමානයි ඍණ 2x වර්ග ධන 5. චූටි පුතේ මතකද උදයන්ග සර් කිව්ව පුතාලට මෙන්න මෙතන ධන 5න් කරන්නේ y අක්ෂයේ කැපෙන තැන ඒ කියන්නේ හැරෙන තැන තීරණය කරන එක. ඉහළට පල්ලෙහාට යවන්න පුළුවන්. ධන 5ක් කියන්නේ ඉහළට 5ක් ගිහිල්ලා. හරි. දැන් අපිට කියනවා පුතේ y අක්ෂය දිගේ ඒකක දෙකක් ඉහළට විස්ථාපනය කරන්න. ඉහළට කියන්නේ බං මෙතෙන්ට දෙකක් එකතු කරනවා කියන එක. ඉහළට කියන්නේ මෙතෙන්ට දෙකක් එකතු කරනවා. එහෙනම් උත්තරේ එන්නේ y සමානයි ඍණ 2යි x වර්ග 5යි 2යි 7යි. තේරුණාද? මට කියන්න අරිත හරි පහළට දෙකක් යවන්න ඕන මොකද්ද කරන්නේ? ඔව් පහළට දෙකක් යවනවා නම් මෙතෙන්ට දානෝ ඍණ 2. කීයද දාන්නේ? ඍණ 2. එහෙනම් උත්තරේ ඔක. හරි. එහෙනම් පුතේ ගෙදර වැඩ ලියා ගන්න. උදයන්ග සර්ගේ ටියුට් එකේ සියලුම ගැටලු ටික හදන් එන්න. ඒ ටික ඉවර කරන්න. පාඩම ඉවරයි. සම්පූර්ණයෙන්ම ඉවරයි. ඊළඟ සතියේ අලුත් පාඩම් පටන් ගන්නවා. යාළුවෝ නුවත් කරන්න. ඒ වගේම මේ මාසයේ අවසාන කියන්නේ නොවැම්බර් අවසාන වෙනකොට අපි 11 වසර පටන් ගන්නවා. ඒකත් යාළුවන්ට කියන්න. කැමති ඕනම කෙනෙක්ට සම්බන්ධ වෙන්න කියන්න. හරි. එහෙනම් ඔය ටික කරලා ලබන සතිය හම්බෙමු සුපුරුදු වේලාවට. නැගිටලා ආයිබෝවන් කියන්න පැටියෝ. ආයිබෝවන්. බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න. ජයෙන් ජයම් වේවා.